නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස. බෞද්ධ රූපවාහිනී මාධ්‍යජාලය මගින් විකාශයටපත් කෙරෙන මාගධී පාලි භාෂා අධ්‍යයන පාඩම් මාලාවේ 34 වෙනි පාඩමයි අද අපි ආරම්භ කරන්නේ. පෙර පාඩමේදී පාලි භාෂාවෙහි සමාස පිළිබඳව අපි ඉතා කෙටි විග්‍රහයක් සිද්ධ කළා. ඊන් අපි අවබෝධ කරගත්තා සමාස කියන්නේ මොනවාද, සමාස පද නිර්මාණය කෙරෙන්නේ කොහොමද කියන කාරණය. අද අපි ඉතා කෙටියෙන් පාලි භාෂාවේ සමාස වර්ග ඉගෙන ගන්නවා. පාලි භාෂාව තුළ සමාස වර්ග කිහිපයක් දැක ගන්න පුළුවන්. සමාස වර්ග යටතේ පළවෙනි සමාසය අපි හඳුන්වනවා කම්ම ධාරය සමාසය කියලා. කම්ම ධාරය සමාසය පළවෙනි සමාසය. දෙවෙනි සමාසය දිගු සමාසයයි. පළවෙනි සමාසයේ කම්මධාරය සමාසය, දෙවන සමාසය දිගු සමාසය. තුන්වෙනි සමාසය තප්පුරිස සමාසය කියලයි හඳුන්වන්නේ. තප්පුරිස සමාසය. හතරවෙනි සමාසය බහුබීහි සමාසයයි. බහුබීහි සමාසය. පස්වෙනි සමාසය අව්‍යයී භාව සමාසය. ඒ අභ්‍යයී භාව සමාසය කියලත් ඇතැම් විට හඳුන්වනවා. මේ අනුව කම්මධාරය සමාසය, දිගු සමාසය, තප්පුරිස සමාසය, බහුබ්බීහි සමාසය, අව්‍යයී භාව සමාසය කියලා පාලි භාෂාවේ සමාස වර්ග 5ක් දැක ගන්න පුළුවන්. සමාස වන පදවල ස්වරූපය අනුව තමයි මේ සමාස වර්ග කරලා තියෙන්නේ පාලි භාෂාව තුළ. අපි මේ සමාස පිළිබඳ ඉතා කෙටි විග්‍රහයක් මේ පාඩමේදී ඉදිරිපත් කරනවා. මුලින්ම ඒ සමාසයේ පිළිබඳව හැඳින්වීමක් අපි සිද්ධ කරන්නටයි සූදානම් වන්නේ. දැන් අපි කම්මධාරය සමාසය අපේ අවධානයට ගනිමු. මේ තමයි පළමු සමාසය පාලි භාෂාවෙහි. විශේෂණ විශේෂ්‍ය පද සම්බන්ධ සමාසය තමයි කම්මධාරය සමාසය කියන්නේ. ලිංග වශයෙන්, විභක්ති වශයෙන්, වචන වශයෙන් සමාන වෙන විශේෂණ සහ විශේෂ්‍ය පද එකතු වෙලා හැදෙන සමාසය කම්මධාරය සමාසයයි. අපි පෙර පාඩමකදී දැනගත්තා සමාසයක් සිද්ධ වෙන්නේ එකිනෙකට සම්බන්ධය ඇති පද අතරේ කියලා. ඒ සම්බන්ධය ලිංගයෙන්, විභක්තියෙන්, වචනයෙන් ගොඩනැගෙන බවත් අපි දැනගත්තා. ඒ අනුව ලිංග වශයෙන්, විභක්ති වශයෙන්, වචන වශයෙන් සමාන විශේෂණ පදත් විශේෂ පදත් එකතු වීමෙන් හැදෙන සමාසය
කම්මදාරයේ සමාසයේ ලෙස සලකනවා. මේ සමාසය සිද්ධ වෙනකොට මුල් පදයේ විභක්තිය ඉවත් වෙනවා. ලොප් වෙනවා. අයින් වෙනවා. ඒ වගේම තමයි එම සමාස පදය තනි පදයක් ලෙස පෙනී ඉන්නකොට සමාස වෙන්න ඉස්සර වෙලා තිබුණු පදවලින් අවසන් පදයේ ලිංගය ලබා ගන්නවා. මේ මූලික ලක්ෂණ ටික කම්මදාරයේ සමාසෙහි දැකගත හැකියි. අපි උදාහරණ සලකලා බලමු. මේ සඳහා අපි නැවතත් අවධාරණය කරගත්තොත් කම්මදාරයේ සමාසය කියන්නේ ලිංග වශයෙන්, විභක්ති වශයෙන්, වචන වශයෙන් සමාන විශේෂණ සහ විශේෂ්‍ය පද එකතු කොට සාදා ගන්නා සමාසයයි. දැන් අපි බලමු මේ පදය මහා සමුද්දෝ. මහා සමුද්දෝ මිහි අර්ථය මහා මුහුද කියන එකයි. තනි වචනයක්, තනි පදයක්. මේ සමාස පදයක්. අයිති වෙන්නේ කම්මදාරය සමාසයට පාලි භාෂාවේ. මෙතන තියෙනවා පද දෙකක්. පළවෙනි පදය මහා, දෙවෙනි පදය සමුද්දෝ. මේ පද දෙක එකට එකතු වෙලයි මහා සමුද්දෝ කියන තනි සමාස පදය හැදුනේ. මෙය නිර්මාණය වෙන්නේ මහන්තෝ සමුද්දෝ කියන පද දෙකිනුයි. මහන්තෝ සමුද්දෝ. පළවෙනි පදයේ මහන්තෝ, දෙවෙනි පදයේ සමුද්දෝ. මේ පද දෙක එකතු වෙලයි මහා සමුද්දෝ කියන සමාස පදය හැදෙන්නේ. සමුද්දෝ කියන පදය විශේෂ්‍ය පදයයි. මහන්තෝ කියන පදය විශේෂණ පදයයි. ඒ අනුව විශේෂණ පදයක් සහ විශේෂ පදයක් එකතු වෙලයි මේ සමාසය හැදෙන්නේ. යම් පදයක් තවත් පදයකින් විශේෂත්වයක් ලබනවා නම් ඒ පදය විශේෂ්‍ය පදයයි. විශේෂණත්වය ඇති කරන පදය විශේෂණ පදයයි. මිහි සමුද්දෝ කියන පදයේ විශේෂ්‍ය පදය. මහන්තෝ කියන පදයේ විශේෂණ පදය. සමුද්දෝ කියන පදයේ අර්ථය මුහුද කියන එකයි. ඒ මුහුදේ ස්වરૂපය විස්තර කරලා දෙනවා මහන්තෝ කියන පදයෙන්. එහි අර්ථය විශාල කියන එකයි, මහා කියන එකයි. මුහුද විශේෂත්වයට පත් කළා මහා කියන පදයෙන්. පාලි භාෂාවේ එය වරණගෙන්නේ මහන්තෝ කියලයි පඨමා විභක්ති ඒක වචනයෙන්. සමුද්දෝ කියන පදය පුල්ලිංග පදයක්. පුල්ලිංග පදයක් පුරුෂ ලිංගයේ වරණගෙන්නේ. මහන්තෝ කියන පදයක් පුල්ලිංගයි. පද දෙකම ලිංග වශයෙන් සමානයි. සමුද්දෝ කියන පදය පඨමා විභක්ති ඒක වචන පදයක්. සමුද්දෝ කියන පදේ වර්ණගිලා තියෙන්නේ පඨමා විභක්තියේ ඒක වචනේ. මේ පදය සමුද්දෝ කියන පදය සමුද්ද කියන නාමයෙන් හැදෙන්නේ. සමුද්ද ඒක වර්ණගෙනකොට සමුද්දෝ සමුද්දා ආදී වශයෙන් පඨමා විභක්තියට වර්ණගෙනවා. ඒ අනුව සමුද්දෝ කියන පදය සමුද්ද කියන ශබ්දයේ පඨමා විභක්ති ඒක වචන පදයක්.
මහන්තෝ කියන පදයට ඒ අනුවම පඨමා ඒක වචන පදයක්. පඨමා විභක්ති ඒක වචන පදයක්. දැන් පැහැදිලි අපිට විශේෂ්‍ය පදය පුල්ලිංගයි විශේෂණ පදයක් පුල්ලිංගයි. විශේෂ්‍ය පදය පඨමා විභක්ති විශේෂණ පදයක් පඨමා විභක්ති. විශේෂ්‍ය පදය ඒක වචනයි විශේෂණ පදයක් ඒක වචනයි. පද දෙකම ලිංගයෙන් ගැලපෙනවා. පුල්ලිංගයටයි අයිති. විභක්තියෙන් ගැලපෙනවා පඨමා විභක්තියටයි අයිති. වචනයෙන් ගැලපෙනවා ඒක වචනයටයි අයිති. මේ අනුව ලිංග වශයෙන් විභක්ති වශයෙන් වචන වශයෙන් සමාන පද දෙකක්. එකක් විශේෂ්‍ය පදය අනික විශේෂණ පදය. මේ පද දෙක එකට එකතු කළාට පස්සේ නිර්මාණය වෙන පදය මහා සමුද්දෝ. එය කම්මදාරය සමාස පදයක්. සමාසය නිර්මාණය වෙනකොට මහන්තෝ කියන පදයේ විභක්තිය ලොප් වෙනවා. විභක්තිය ලොප් වෙනවා. මෙතනයි විභක්තිය තියෙන්නේ. මහන්තෝ කියන පදය මහා කියන ශබ්දයෙන් නිර්මාණය වෙච්ච එකක්. මහන්තෝ කියන පදයේ නාම මූලය මහා කියන එකයි. අපි පෙර දැක්ක සමුද්දෝ කියන පදයේ නාම මූලය සමුද්ද කියන පදයයි. සමුද්ද ශබ්දය පඨමා විභක්ති ඒක වචනේ වරණගුණහමයි සමුද්දෝ වෙන්නේ. මහා කියන ශබ්දය පඨමා විභක්ති ඒක වචනේ වරණගුණහමයි මහන්තෝ වෙන්නේ. දැන් අපිට පැහැදිලි. මොකක්ද විභක්තිය? පඨමා ඒක වචනය. සමාස වෙනකොට කම්මදාරයේ සමාසයේ පළමු පදේ විභක්තිය ලොප් වෙනවා. නැතිනම් ඉවත් වෙනවා, අයින් වෙනවා. ඒ අනුව මහන්තෝ කියන පඨමා විභක්ති ඒක වචන පදේ විභක්තිය ලොප් වුනහම ඉතුරු වෙන කොටස තමයි මහා කියන කොටස. මහා. දැන් මහා කියන කොටසත් සමුද්ද කියන කොටසත් වෙන්ව තියෙනවා. විභක්තිය ලොප් වුණාට පස්සේ තනිව පවතින්න බෑ මේ පදයට. ඒ නිසා මේක ලං කර ගන්නවා. සමීප කර ගන්නවා. ඒ අනුව තමයි මහා සමුද්දෝ කියලා තනි පදයක් නිර්මාණය වෙන්නේ. කම්මදාරයේ සමාසයේදී සමාස වෙනකොට බලපවත්වන දෙවෙනි පදයේ ලිංගයට අනුව සමාස පදයේ ලිංගය තීරණය විය යුතුයි. ඒ අනුව සමුද්දෝ කියන පදය පුරුෂ ලිංග පදයක්. ඒ නිසා සමාස පදයක් පුරුෂ ලිංග පදයක් බවට පත් වෙනවා. මහා සමුද්දෝ කියන පදය පුල්ලිංග පදයක් බවට පත් උනේ ඒ අනුවයි. දැන් ඔබට පැහැදිලි. කම්මදාරය සමාසයේදී සමාස පද නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණය. අපි දැන් තවත් පදයක් අරගෙන විවරණය කරගනිමු. අපි උදාහරණයට ගත්ත පදය පුරුෂ ලිංගයටයි අයිති. අපි දැන් ස්ත්‍රී ලිංගයට අයිති පද කොහොමද කම්මදාරයේ සමාසයේ සමාස වෙන්නේ කියලා සලකා බලමු. අපි මේ වචනය නිතර පාවිච්චි කරන වචනයක්. මහා සද්ධා. මහා සද්ධා. මෙහි අර්ථය මහා ශ්‍රද්ධාව. විශාල ශ්‍රද්ධාව කියන එකයි. මෙය සමාස පදයක්. කම්මදාරයේ සමාසයටයි අයිති වෙන්නේ. මෙහි පද දෙකක් තියෙනවා. මහා කියන පදේ එකක්, සද්ධා කියන පදේ තවත් එකක්. මේ සමාස පදය නිර්මාණය වෙලා තියෙන්නේ
මහති සද්ධා කියන පද දෙකෙනුයි. මහති සද්ධා. සද්ධා කියන පදය විශේෂ්‍ය පදය. මහති කියන පදය විශේෂණ පදය. ඒ අනුව විශේෂණ පදයකුත් විශේෂ්‍ය පදයකුත් තියෙනවා. විශේෂ පදයේ ලිංගය ඉත්ති ලිංග. මේකේ විභක්තිය පඨමා විභක්තිය. මේකේ වචනය ඒක වචනය. මේ අනුව විශේෂ පදයේ ඉත්ති ලිංග පදයක් වර්ණගිලා තියෙන පඨමා විභක්තියේ ඒක වචනයේ. විශේෂණ පදයක් ඒ අනුවම ඉත්ති ලිංගයි පඨමා විභක්ති ඒක වචනයි. ලිංග වශයෙන් විභක්ති වශයෙන් වචන වශයෙන් මේ පද දෙක සමානයි. විශේෂණ විශේෂ පද දෙක සමානයි. කම්මදාරය සමාසය කියන්නේ ලිංග විභක්ති වචන වශයෙන් සමාන විශේෂණ විශේෂ පදවල එකතුවෙන් හැදෙන දෙයකටයි. මේ අනුව මේ පද දෙක සමානයි මේ කරුණු තුනෙන්. කම්මදාරයේ සමාසයට අවශ්‍ය සුදුසුකම් තියෙනවා. සමාස වෙනකොට පළමු පදයේ විභක්තිය ලොප් විය යුතුයි කියලා අපි දැන් දැනගත්තා. මේ තමයි පළමු පදය මහති. මහති කියන පදය මහා කියන පදයේ පඨමා විභක්ති ඒක වචන ස්වરૂපය ස්ත්‍රී ලිංගයේ අපි පෙර දැක්කා පුරුෂ ලිංගයේ ඒ පදයේ වර්ණගුණය කොහොමද කියලා. ඒ වර්ණගුණය මහන්තෝ කියලයි. පාලි භාෂාවේ තිලිංගික කියලා හඳුන්වන ශබ්ද ගණයක් තියෙනවා. ඒ කියන්නේ පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග කියන තුනේම වර්ණගෙන ශබ්ද තිලිංගික ශබ්ද. ලිංග දෙකක වර්ණගෙන ශබ්ද තියෙනවා. ඒවා ද්විලිංගික ශබ්ද. එක ලිංගයක විතරක් වර්ණගෙන ශබ්ද තියෙනවා. ඒවා ඒකලිංගික ශබ්ද. දැන් අපි දැනගත්තා මහා ශබ්දය පුල්ලිංගයේත් වර්ණගෙනවා. පඨමා විභක්ති ඒක වචනේ නම් මහන්තෝ. ඒ ශබ්දයේ ස්ත්‍රී ලිංගයේ පඨමා විභක්ති ඒක වචනේ වර්ණගුණාම මහති. ඒ අනුව මහති කියන ශබ්දයේ මහති කියන පඨමා විභක්ති ඒක වචන රූපේ විභක්තිය ලොප් කරපුවාම ඉතුරු වෙන කොටස තමයි මහා ප්‍රකෘති ශබ්දය. ඒ විභක්ති ලෝපයෙන් ඉතුරු වෙන ප්‍රකෘති ශබ්දය දෙවනියට තියෙන පදයට එක්ක එකට එකතු කරගත්තාම මහා සද්දා තනි පදයක් ලෙස ලියාගත්තාම අපි ඒක මහා සද්ධා කියලා උච්චාරණය කරනවා. මේ අනුව අපිට පැහැදිලි කම්මදාරයේ සමාසයේදී සමාස වෙන පදයේ පද දෙකෙන් පළමු පදයේ විභක්තිය ලොප් කරලා ඉතුරු වෙන ප්‍රകൃතිය දෙවෙනි පදයට එකතු කරනවා. සමාස පදයේ ලිංගය තීරණය වෙන්නේ දෙවෙනි පදයේ ස්වરૂපය අනුවයි. මේ පදයේ සද්ධා කියන පදයේ ඉත්ති ලිංගයි. ඒ නිසා සම්පූර්ණ සමාස පදයක් ස්ත්‍රී ලිංග තත්වයට පත් වෙනවා. මහා සද්දා කියන එක ඉත්ති ලිංග උනේ ඒ විදිහටයි. අපි මේ අනුවම බැලුවොත් එහෙම තවත් පදයක් නපුංසක ලිංගයෙන් මේ වචනේ අපි අහලා තියෙනවා මහප්ඵලං කියලා. මහප්ඵලං මේක හැදෙන්නේ මහන්තං ඵලං කියන පද දෙකෙනුයි. ඵලං කියන්නේ නපුංසක ලිංග පදයක්. පඨමා විභක්ති ඒක වචනේ වර්ණගිලා තියෙන්නේ. මහන්තං කියන එකත් නපුංසක ලිංගික පඨමා විභක්ති ඒක වචන පදයක්.
මහන්තං කියන පදය මහා කියන ශබ්දය නපුංසක ලිංගී පඨමා ඒක වචනේ වර්ණගපුවාමයි ලැබෙන්නේ. සමාස වෙනකොට මේ පදයේ විභක්තිය ලොප් කරපුවාම ඉතුරු වෙන කොටස මහා. ඒ කොටස දෙවෙනි පදයට එක්ක එකතු කරගත්තාම මහා ඵලං. ඒ පද දෙක සුකෝච්චාරණයට සංදි කරගත්තාම මහා ඵලං. ඵල ශබ්දයේ නපුංසක ලිංග නිසා සම්පූර්ණ සමාස පදයේම නපුංසක ලිංගයෙන් පෙනී ඉන්නවා මහා ඵලං කියලා. මේ අනුව අපිට පැහැදිලි ලිංග විභක්ති වචන වශයෙන් සමාන වෙන විශේෂණ විශේෂ්‍ය පද එකට එකතු කරලා හදන සමාසය කම්මදාරය සමාසයයි. ඒ සමාසයේදී පළමු පදයේ විභක්තිය ලොප් වෙනවා. ඉතුරු වෙන ප්‍රකෘති ශබ්දය දෙවැනිව තියෙන පදයට එකතු කරනවා. සම්පූර්ණ සමාස පදය දෙවැනි පදයේ ලිංගය අනුව සකස් කර ගන්නවා. මේ කම්මදාරය සමාසයයි. අද පාඩම මෙතෙකින් අවසන් කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.